අවසරයි ගෞරවනීය අපේ ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අද අපි දේශනා වාරයේ දේශනාවලියේ දෙවෙනි දේශනාව අපි ශීලම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ පංචකාම ගුණේ හිත්වා පිය රූපේ මනෝරමේ සද්ධාය ගරා නික්කම්ම දුක්ඛසන්ත කරෝ භවති තී. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ඉදිරිපත් කරගත්තේ සරුවචන් වහන්සේ විසින් පුංචි රාහුල හාමුදුරන්ට ඉදිරිපත් කරලද දෙවෙනි උපදේශ පන්තිය සහිත ගාථා. ඉස්ලාම අපි ඊයේ මතක් කරගත්තේ සරුවචන් වහන්සේ පුංචි රාහුල හාමුදුරුවන්ගෙන් ප්‍රශ්නයක් අහනවා. කච්චි අබින්න සංවාසා නාවජානාසි පණ්ඩිතං. නිතර ඇසුර නිසා මේ පඬිත වූ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අව탁සිරු කරනවාද කියලා. ඉතින් ඒකට මේ රාහුල පුංචි ආම්ත්‍ර සඳහන් කරනවා නාහං අබින්න සංවාසං අවජානාමි පඬිත. මම නිතර ළඟින් ඇසුරු කරාට ඒ සාරිපුත්‍ර මහා ස්වාමීන් වහන්සේ අව탁සිරු කරන්නේ මම ඒ ගෞරවයේ හැමදාම පිළිట్లా කටයුතු කරනවා. ඉතින් ඒක ලොකු ගුණයක්. ඒ තියෙන ඒ නියතමානී කමට මේ රාහුල ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ උපාධි නාමයකුත් දෙනවා. ඒ කීකරු භික්ෂුන් වහන්සේලා අතර අග්‍රයි කියලා. මොකද හැමදාම අර වැලිමලු අතු ගාලා වැලිමලුවෙන් දැලි දෝතක් උඩ දාලා ඒහා සමාන උපදේශපන්තියක් මට ලැබේවා කියන ඒ ගතිය දිගටම කරගෙන ගිහිල්ලා තියෙනවා. එතකොට උපසම්පදත් වෙලා අවුරුදු 20කුත් පහුවෙලා 21ක් වගේ ගත කරලා තියෙනවා මේ පුංචි ස්වාමීන් වහන්සේගේ වයස. ඉතින් එතකම්ම අර නිහතමානී ගතිය තිබිලා තියෙනවා. ඉතින් ඒක නිසා ඒ කියන්නේ සර්වචනanse සන්තෝෂ කරන කියන කතාවක් නෙවෙයි. ඇත්ත වශයෙන්ම තිබිලා දිනු කරගෙන තියෙනවා. ඉතින් ඒක ඇත්තටම අපි අද කාලේ දෙමාපියන්ගෙන් වෙන්නේ නැති තරම්. දෙමාපියෝ කරන්නේ පොඩි ළමයි උඩ තියෙන එකයි. මොනාරි වැරද්දක් වුණොත් අල්ලපු ළමයා තමයි වැරදිකාරයා. අපේ බබා එහෙම කරන්නේ නැහැ. ඔය ළමයාට ඉස්කෝලේදී දඬුවම් කරොත් ගුරුවරු යනවා පොල්ල කඩාගෙන ගුරුවරුන්ට දොස් කියනවා. වෙන්නත් පුළුවන්. නමුත් මේ දරුවන්ගේ එහෙම දෙයක් වැරද්දක් නැහැ කියලා. දැන් සරුවචන් වහන්සේ බුදුපියෙක් වෙලත් රජකවුලේ ඉපදුනත් කියන්නේ කාටත් යටහත් පාත්ව ඉන්න ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕන. ඉතින් පුරුදු වීම පුහුණුව සරුවචන් වහන්සේ දී උපදේශපන්තිය පුංචි ආමතු හොඳට පිළිගත්තා. පිළි අරගත්ත නිසා උන්වහන්සේට පුළුවන් වුණා බොහොම නිහතමානී ජීවිතයක් ගත කරන්න. අරතරම් වටිනා පියෙක් ඉඳද්දි සම්මා සම්බුදුරජාන් වහන්සේ නමක්, අරතරම් වටිනා මහවෝත්පාද්‍යයන් වහන්සේ නමක් ඉඳද්දි අග්‍ර ශ්‍රාවක නමක් බොහොම කීකරුවේ හිටියා. ඉතින් ඒක අපිට හොඳ පාඩමක් අද කාලේ වුණත් දැන් අවුරුදු ඊට 2600 කට පස්සේ අපිත් පුළුවන් තරම් දිනු කරනවා. ඉතින් ඒක මම ඊයේ දේශනාදී සම්බන්ධ කෙරුවේ ඒ සතිය වඩන කෙනා හැමදාම ආධුනික මනසේ ඉන්න ඕන. නවකෙක් වාගේ. අද කමඨාන් සුද්ධ කිරීමේ වාර්තාත් එක්ක අපේ වැඩමුළුවට මේක සම්බන්ධ කෙරුවොත් හිත පිට ගිය හැම වෙලාවකම ආයෙත් අපි හිත අරගන්නේ අරමුණට දැන් පටන් ගන්න කෙනෙක් වගේ. දන්න කෙනෙක් විදියට නෙවෙයි. තිබුණු විදියටම අලුතෙන් ආයෙ පටන් අර ගන්නවා. පටන් අරගෙන කරනවා නවක මනසක්. ආධුනික මනසක්. ඒකට කියනවා ආදි කම්මික විපස්සක. නැත්නම් ආදි විපස්සක ආදි කම්මික විපස්සක කියන නමත් පාවිච්චි කරනවා. රහත් උනත් එහෙම තමයි. කොච්චර වැඩිමාල් උනත් කොච්චර බහුසුත උනත් ශිෂ්‍ය පරම්පරාව හිටියත් අර විදිහටම ඉන්නවා. ඒක සංඝ ගුණයක්. ඒක ගිහි ලෝකේ ඇත්තෙම නැහැ. ගිහි ලෝකේ අං එනවා. එnde කවුරුත් කියන දෙයක් අහන්න කැමති නැහැ. අං එන ගතියක් එනවා. අමහරලාවට මේ සංඝයාටත් එනවා අඟ උස්සන්න. ඉතින් එතකොට නම් අඟ ගැලවෙන්නම ගහනවා.
වැඩි නටන්න ආවොත්. ඉතින් එහෙම ගහගන්න විදියක් නැහැ මොකද සමාජයට සංඝයා ළඟ ගුණ නැහැ. එතකොට ගිහි ඇවිල්ලා පෙනේ පුප්පන්න එනවා. නෝ සංඝයා ගාව මේ බණ භාවනා කරන නියතමානී ගතිය තියෙනවා නම් බුදුජානකසේ දේශනා කළ දෙනවා පුංචි උණයි කියලා සංඝයා අව탁සීරු කරන්න එපා. දැන් පුංචි රාහුල හාමුදුරුවෝ මේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ අව탁සීරු කරන එක නෙවෙයි. මේ පුංචි රාහුල හාමුදුරුවෝත් අව탁සීරු කරන්න එපා. ගින්දර වාගේ, සර්පෙක් වාගේ, රජපැටියෙක් වාගේ පුංචි හාමුදුරුවෝ. මුද සීලේ තියෙනකොට පුදුම තෙදක් තියෙනවා. බ්‍රහ්මයාග වුණත් මේ සිරිමත් පඹ සිරසෙහි පා පිසිනා. සරියුත් මුගලන් ඝන සංඝ පිළිවෙලිනා. බ්‍රහ්මයාග ඔළුවේ තමයි අපි පා පිස්නේ කරගන්නේ. බ්‍රහ්මයාග ඔළුව පහත් කරනවා. ඔය කවුරු වැන්දත් මහා බ්‍රහ්මයයි කියලා සිරිමත් බඹ පියසෙහි පා පිසිනා. සරියුත් මුගලන් සංඝ පිළිවෙලිනා. එහෙව් සංඝයා. ඉතින් අර ඒක පවත්තගෙන යන්න තියෙන එකට බාධාවක් නෙවෙයි සංඝයා නියතමානී වෙන එක. ඉතින් ඒක දැන් අපි ඊයේ දේශනාදී මතක් කරගත්ත විදිහට රාහුල ස්වාමීන් වහන්සේ පිළිගත්තා පිළිගන්න ක්‍රියාවෙමුත් පෙන්නවා. ඒකයි මේ සූත්‍රේ පටන් ගන්නකොට කියන්නේ මේ තරම් රටට ශාසනික සේවකයන් උන්වහන්සේ උක්කාදාරෝ මනුස්සාන නිච්ඡං අපචිතෝමය මම නිතර නිච්ච වෘද්ධපචායනේ කරනවා. ඒක තමයි අපි අන්තිමට ගාථාවෙන් කියන්නේ අභිවාදන සීලීස නිච්ඡං වෘද්ධපචායනෝ. මේ වෘද්ධපචායනේ වෘද්ධ කියලා කියන්නේ වැඩිමහල් කියන අදහස. ඒක සාමාන්‍යයෙන් මේ වදුල්ල පැත්තේ වැඩිමහල්ලාට කියන්නේ බුඩා කියලා. ආච්චලා සියලාට ආච්චලාට කියන්නේ බුඩී කියලා. ඒක පාලියෙන් එන්නේ වෘද්ධ. ඒක තමයි වෘද්ධපචායනේ කියලා කියන්නේ. වෘද්ධපචායන කියන්නේ වැඩිමහලුන්ට කරු කරනවා කියන එක. ඒක කෙලින්ම පාලියේ සඳහන් වෙලා තියෙන්නේ නිච්ඡං වෘද්ධපචායනෝ. චත්තාරෝ ධම්මා වඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං. මේ හොඳ ගුණවත් ස්වාමීන් වහන්සේනමකට වඳිනකොට ඉබේම ආයුෂ වර්ණ සැප බල කියලා ඒ ආනිසංස පහක් ලැබෙනවා. ඉතින් ඒකට පුංචි කතාවක් මම කියන්නම්. මෙහි හිටියා මේ මාත් එක්ක උපසම්පදා වෙච්චි පැවිදිනකොට මට පස්සේ පැවිදි වුණේ ප්‍රංශ ජාතික හාමුදුරු කෙනෙක්. හොඳ උස මාතයි සුදු හාමුදුරෝ. ඉතින් ඒ කාලේ මේ එළියට එහෙම යන්නෙමත් නැහැ කවුරක්වත් අම්මලා තාත්තලාට දෙන්නෙත් නැහැ ඉන්නවත් ඇතුළට නිසන් වයිට. තමන්ගේ වැඩ කරගෙන ඉන්න පස්සේ මේකත් මේ හාමුදුරන්ගේ අම්මයි නැන්දලා මාමලා මම තාත්තත් වෙන්න ඇති. පවුලේ කට්ටිය එනවයි කියලා ලොකු සාංශයට වන්දනා. ඊට පස්සේ ලොකු සාංශ කිව්වා එහෙමනම් ගිහිල්ලා පොඩ්ඩක් කතා කරන්න. ඒගොල්ලෝ එන්නේ ලංකාවට සංචාරකයන් වශයෙන් මේ පුතත් බල්ලයන්. ඉතින් මෙයා ඊට පස්සේ ගමනට යන්න අවසර ගත්තා. අවසර ගිහිල්ලා ඔය කෑගල්ලේ තියෙනවා තර්ස්ටේට් සෙන්ටර් කියලා එකක් තේ ෆැක්ටරියක් ගාම තේ බොන තැනක් තියෙනවා. ඕන කෙනෙකුට ගිහලා තේ එකක් බොන්න පුළුවන්. එතන ෆැක්ටරි ඊට පිටට කට්ටිය ආපුවාම ඒගොල්ලන්ට තේ ෆැක්ටරියේ තේ හදන හැටි පෙන්නනවා. ඉතින් මේ කට්ටියත් ප්‍රංශ ජාති කණ්ඩායමක් නිසා හාමුදුර කෙනෙකුත් හිටියා ආරාධනා කරා ඔයගොල්ලෝ කැමති නම් මේ තේ හදන හැටි බලන්න යන්න පුළුවන් කියලා. ඒක හැබැයි ලොකු වැඩක් ඔය තේ හදනවා කියන එක. දැන් මේ කට්ටිය ගියේ පැකින් රූම් එකට හදපු තේ අඩුක් කරන තැනට. ඒකෙන් තමයි එතෙන් තමයි එළියට යන්නේ. එතෙන් යනකොට තේ හදලා ඉවරයි. ඉතින් යනකොටම එතන කාන්තාවන් 30ක් විතර වැඩ කරගෙන ඉඳලා තියෙනවා සුපර්වයිසර් එතන නායිකාව ඩෝං 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 ගහලා තියෙනවා ගෙඩියක්. ගහපුව ඔක්කොම මැෂින් අතර කරලා අර 30 දෙනාම පොලිමේ ඇවිල්ලා මේ ශාන්සිට වැඳලා තියෙනවා. ඒකට අර අම්මයි තාත්තයි බලන් ඉඳලා අම්මා අඬනවලු බේරන්න බැරිලු. ඊට පස්සේ හාමුදුරුවෝ ඇයි කිය. නේ අපේ ප්‍රංශේ කිසිම කෙනෙක් කවමදාකවත් කාටවත් වඳින්නේ නැහැ. මේ බෞද්ධයන් අතර විතරයි මේ කෙනෙක් කෙනෙකුට වඳින ගතිය තියෙන. අපි අම්මට තාත්තත් වඳිනවානේ. ඒ වඳින ගතිය නෑ. ඒගොල්ලෝ කියනවා වැන්දොත් කෙනෙක් තව කෙනෙකුට වැන්දොත් ਸਰබලධාරී දිව්‍යන් වහන්සේට නිග්‍රහ වෙනවා. වැඳුම් ගණ්ඩත් එපා වඳින්නත් එපා. අපේ සරුවචනන්සේ අපට උගන්වනවා ගුණවතෙකුට සිල්ලෙකුට වැන්දොත් ඒ කෙනා ආයු වර්ණ සැප බල ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නොමිලේ දානයක් දුන්නා වගේ කුසල් කරගන්න පුළුවන් තරම් තමයි මේ පිටිය යුත්නන් පුදනු සමනා.
පිදියුත්තන් පුඳරේක. ඉතින් ඒක තමයි මේ පුංචි ආම්දුරණ පුරුදු කරන්නේ. ඊට පස්සේ දැන් අපි යනවා දෙවෙනි ගාතාවට. එහෙම නැත්නම් අද ඉදිරිපත් කරගත්ත ගාතාවට පංචකාම ගුණේ හිත්වා පිය රූපේ මනෝරමී. මුළු ලෝකෙම ඉන්නේ දැන් මේ වෙලාවේ ලෝකෙ දිහා බැලුවොත් එහෙම ඒගොල්ලෝ රූප බල බල සද්දා ගන්ධ රස බල බල ඉඳුරම් පිනවමින් තමයි ඉන්නේ. අපි වගේ පොලිමට වාඩි වෙලා බණ හිමක් කරන්නේ නැහැ. නන්නත්තර වෙලා එක එක දේවල් කර කර ඉන්නේ. ඉතින් අපි දැන් මේ වාඩි වෙලා ඉන්නේ අමාරු වෙන්නේ. නිකන් අපිට එහෙම ඉන්න බෑ. ඒක සීලයක් නේ. නච්ච ගීත වාදිත විසුක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ටානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. නැටුම් ගයුම් වැයුම් ආදී දේවල් කරන්නේ. ඒ වෙනුවට පෙළට ඉඳලා වාඩි වෙලා බණක් අහනවා කිව්වහම ඒ කරන කැපකිරීම ඒ කරන ශික්ෂණය ලෝකයා එච්චර අගය කරන්නේ නැහැ. ලෝකයා හිතන්නේ ඇස් තියෙනවනම් ලස්සන රූප බලන්න ඕනේ. කන් තියෙනවනම් සද්ද අහන්න ඕනේ. ගඳක් රසක් පහසක් විඳින්න ඕනේ. මේක පින් කරලා ලැබපු ඇස් දෙක. ඉතින් ඒගොල්ලෝ පුළුවන් තරම් নানা ආකාර රූප ಜಾති හදනවා. අපට අපි රූප වාහිනී කියලා කියනවා. নানা ආකාර සද්ද අනුව සද්ද වාහිනී කියලා කියනවා. ගන්ධ රස පහසට ඒ සුපර් මාකට් එකට ගියාම නගරයකට ගියාම ගෙදරකට ගියාම ලොකු මන්දිරයකට ගියාම පුදුමාකාර විදියට සකස් කරගෙන තියෙනවා. නමුත් අපි මෙහි මේ මොකක්වත් නැහැනේ. අපිට රූප වාහිනියත් නැහැ, ශබ්ද වාහිනියත් නැහැ. අපි බුදුහාමුදුරු කියන බණක් අහගෙන ඉන්නවා. මෙන්න මේක අපි අබිරමණය කරනවද? නැත්තම් මේ වෙලාවේ ඉන්නේ නිකන් දෙකට කවපු පණුවෙක් වගේ නලියද? නැත්තම් මේ තමන් කරන වැඩේ බණක් අහන වෙලාවේ හරියට කෙලින් අහගෙන ඉන්නවද කියන එක දන්නවනම් ඒකේ තියෙන වටිනාකම අපේ අතින් මෙහෙම ඉන්න නිසා දැන් මේ බණක් අහමින් මෙහෙම ඉන්න නිසා කිසිම විදියකට සතෙක් මැරීමක් සිද්ධ වෙන්නේ නැහැනේ. කිසිම විදියකට හොරකමක් සිද්ධ වෙන්නේ නැහැනේ. මේ වගේ ඉඳුරන් වැරදි විදියට පිනවීමක් හෝ කාමීත්‍යාචාරයක් කොහොමඩක්වත් වෙන්නේ නැහැනේ. බොරු කේලාම් හිස් වචන පරුස වචන නැහැනේ. ඉතින් අපිට පැහැදිලිව කියන්න පුළුවන් ශිල්පද කැඩෙන්නෙම නැහැ කියලා. අපි ඒක දන්නවද කියන එකයි ප්‍රශ්නේ. අපි ඉන්නේ එකෙන් මොනවාක්වත් කෙරුවේ නැති වුණාට පිනක් නොකරුවාට පව් නොකර ඉන්නවා. මේ දේ අපි දන්නේ නැත්නම් එහෙම නැත්නම් මේ ගිහිගේ අතහැරලා අපි මේ පැවිදිුණා එහෙම නැත්නම් අපි මේ වැඩමුළුවකට ඇවිල්ලා ඉන්නවා කියලා මෙතන මේක අබිරමණය කරේ නැත්නම් මෙතන ඉඳගෙනත් ගිහිගේ ගැන කතා කර කර ඉන්නවනම් මෙතන ඉඳගෙනත් වැඩමුළුවෙන් පස්සේ ගෙදර ගිහිල්ලා මොනවද කරන්න කිය හිත ඉන්නවනම් මේ ගෙදර මෙතන ඉඳගෙනත් ගෙදර අයත් එක්ක සම්බන්ධකම් පවත්වනවා නම් ඉතින් එතකොට මේ වැඩේ කරන්න බෑනේ. නිතරම හිත යනවා ආනාපානට හිත යනවට වැඩිය ඔය එක එකනාගේ අතීත අනාගත සිතුවිලි වල අරය මෙයා ගැන අතන මේ යන අතෙන්ට යනවා හිතවිලි. මෙතන හිතින්නේ නැහැ. ඉතින් මේක දන්නේ නැතිකම තමයි මේ බණකින් කියලා දෙන්නේ. ඉඳගත්තට පස්සේ අපි කියමු වාඩි වෙලා භවනා කරන්න වාඩි වුණාට පස්සේ කොච්චර වෙලාවක් ඔය විදිහට අතීතයට අනාගතයට නොගිහින් වෙන කෙනෙක් ගැන වෙන තැනක් නැතුව මම දැන් මෙතන කියන එක පවත්වන්න පුළුවන්ද කියලා. අද දෙනමක් ලියලා තිබුණ වචනේ. මම වාඩි වුණා මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියලා මම දැනගත්තා. මොන තරම් ආනිසංසයක්ද කියලා බලන්න. මොන තරම් මේ කාපයෙන් වෙන් වෙලා මේ Taman ඉඳගෙන ඉන්න එක අබිරමණය කරනවා. ඉතින් භාවනා ලෝකෙට ගියාම උඟ දෙනෙක් ඒක වටිනා දෙයක් බව දන්නේ නැහැ. ඔය නිකන් අතප්පෙට අතක් ධානය ඇද්දක වහන හිටපුවාම පිනකෝ සිද්ධ වෙනවද කියලා සැක කරනවා. ඒගොල්ලන් කියන්න තියෙන්නේ එතන පව් සිද්ධ වෙන්නේ නැහනේ. එතන පවක් සිද්ධ වෙන්නේ නැහනේ. අන්න ඒ බව අපි කවදද පිරිවෙන් අධ්‍යාපනයේ උගන්වන්නේ. තාම කිසිම තැනක පිරිවෙන් අධ්‍යාපනයේ න්‍යාය පත්‍රය හිම එකක් නැහැ. අරක ඉගෙන ගනින් මේක ඉගෙන ගනින් කියලා දිග විෂය නිර්දේශයක් තියෙනවා. ඉතින් කැමැත්තක් තියෙනවා පිරිවෙන් ශාස්ත්‍රීය අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මේ පොඩි හාමුදුරුවන්ට මාසයකට දවසක් වෙන් කරලා එහෙම නැත්නම් දීලා මොකක්වත් නැහැ වාඩි වෙලා පිරිවෙනේම විෂයක් විදියට මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියන එක අපි පැවිද්ද අපිට හම්බෙච්ච මේ විවේක ස්ථානේ අපිට හම්බෙච්ච මේ බිම වාඩි වෙන්න පුළුවන් ගතිය අභිරමණය කරනවා.
එතකොට සක්විති. එතකොට අය අරව මේවා මොකක්වත් ඕනේ නැහැ. ඒක අභිරමණය කරන හැම වෙලාවෙම සක්විති. ඉතින් ගිහි ලෝකෙත් එක්ක මම මේ භාවනා වැඩ පිළිවෙලට පටන් අරගෙන ඍජුවම සම්බන්ධ වෙලත් 96න් පස්සේ දිගටම මම වැඩ කරගෙන යනවා. සාමාන්‍ය විදියට 79 80 ඉඳගෙන සම්බන්ධ වෙලා තියෙනවා. කිසිම ගිහියෙක් මේ නිකන් වාඩි වෙලා ඉන්න එක පිනක් බව පිළිගන්න කැමති නැහැනේ. ඒගොල්ලන්ට ගෙජ්ජි හොල්ලන්න ඕනේ, කොඩි එල්ලන්න ඕනේ, සුවඳ දුම්පත්තු කරන්න ඕනේ, සාදු සාදු කික්ක වටේ කැරකෙන්න ඕනේ, වතුර කලයක් කරගෙන බෝගා වටේ කැරගෙන ඔන්න පින. නමුත් මේ බුදුහාමුදුරුවෝ සිහිපත් කරන ධර්මයේ සිහිපත් කරන සංඝයා සිහිපත් කර නොසැලී මැටි පිළිමයක් තිබ්බ වගේ ඉන්න පුළුවන් නම් ඒක තමයි බුදුරජාණන් වහන්සේ අගය කරන්නේ. අපි මේ ගිහිගේ නික්මුණයි කියන එක, ඇහැ පිනවීමෙන් නික්මුණයි කියන එක, කන පිනවීමෙන් නික්මුණයි කියන එක අපි ලැබිච්ච වෙලාවේ ඒක අගය කරන්න දන්නේ නැත්නම් අපි නැවතත් අපායටමයි වැටෙන්නේ. අපි නරාවලටමයි වැටෙන්නේ. රූප ශබ්ද තියෙන කාම ලෝකෙටමයි ඇදලා දාන්නේ. ඒ නිසා අපි අරසා කරගන්න ඕනේ මේ අමාරුවෙන් ගිහිගේ අතෑරලා ඇති කරගත්ත මේ අරණ්‍ය වාසී ජීවිතය. එහෙම නැත්නම් මේ රුක්ක මූල ජීවිතේ නැත්නම් ශූන්‍යාකාර ගත වෙච්ච ජීවිතය අපිවත් කතා නොකරමුකෝ. අපිත් පොඩ්ඩ වෙච්ච ගමන් එක එකනට කතා කරන්න පටන් අරගත්තොත් අපි විසින්ම අර විවේකී බාධා කරගන්නවා. ඒ නිසා අපි දැනගන්න ඕනේ ලැබෙන්නේ අමාරුවෙන්. අම්බෙච්ච වෙලාවේ ඒක අභිරමණය කරන්න නම් අපි ඇහැ නලවන එක, කට මෙහෙම නැත්නම් බනවන එක, නාසය, දිව, කය. ඒ නලියන එක වෙනවා. ඉතින් මරණ නැති කෙනේ නලියනවනේ කොයි වෙලාවෙත්. මේක කොච්චර වෙලා නොසලී ඉන්න පුළුවන්ද කියලා බලන්න පටන් අරගත්තොත් අපි මේ කරපු ගිහිගේ අතහැරීම, එහෙම නැත්නම් මේ වැඩමුළුවකට පැමිණීම, එහෙම නැත්නම් පැවිද්ද අගේ වෙනවා. ඉතින් ඒක උඩරට නැටුම් පාතරට නැටුම් නටලා උඩ දඟලලා ලබන ලඟුමක් නෙවෙයි. නොසලී කොච්චර වෙලා එක ඉරියව්වේ ඉන්න පුළුවන්ද කියන එක. අද ඉතින් කීප නමක් සඳහන් කරලා තියෙනවා. හුස්ම දෙකක් බලනකම් ඉන්න පුළුවන්. පියවර දෙකක් තියෙනකම් ඉන්න පුළුවන්. හුස්ම රැලි 7-8ක් බලන්න පුළුවන්. ඉතින් ඔහොම තමයි පටන් අරගන්නේ. ඕක දිගට යනකොට අන්තිමට එක පොඩි ස්වාමීන් වහන්සේ නමක් සඳහන් කරනවා පියවර 5ක් 6ක් විතර ඇවිදගෙන යනකොට කකුල් දෙක නොදැනෙන මට්ටමට යනවා. ඉබේම මේ ඇවිදෙනවා. වැඩිමහල් කට්ටිය ලියනකොට කියනවා ඉඳගෙන භාවනා කරනකොට ආනාපානෙත් පොරකණ්ඩ දෙයක් නැහැ. ඉබේම හුස්ම වැටෙනවා. හුස්ම දිහා ඉබේම බැලෙනවා. එතකොට අර ප්‍රයත්න කිරීමකින් තොරව අපි අර අබිනිෂ්ක්‍මණය කියන එක හුදේකලා වෙනවයි කියන එක ලබනවා. ඒක පුංචි අයට තේරුම් අරගන්න අමාරුයි. නමුත් මේ ඇයි එහෙමනම් බුදුරජාණන් වහන්සේ මේ රාහුල පුංචි ආමරන්ට එහෙම කියන්නේ? තේරුම් ගන්න බැරි නෑ, පුළුවන්. හැබැයි යොමු කරවන්න ඕන. එimhe යොමු කෙරුවේ නැත්තම් පොඩි කට්ටියක තාලට හැදෙනවා. අර වැඩි හිටියෝ එහෙම යොමු කරවන්නේ හරි පැත්තට යොමු කරවන්න. ඒ යොමු කරවීම ඒ පොඩි එකාගේ ළමා ජීවිතය, සෙල්ලංකාර ජීවිතය නැති කිරීමක් නෙවෙයි. එයාට ජීවිතේ පුරාම ගන්න ආදර්ශයක් තියෙනවා. ඒ නිසා හොඳට මතක තියානින්න අපිට හුස්ම 5ක් බලනකම් ඉන්න පුළුවන් නම් 6 වෙනි හුස්ම බලනවායි කියන්නේ. 7 වෙනි හුස්ම බලනවායි කියලා කියන්නේ අර අපි ලබාගත් හුදේකලාව. ඒකට ලස්සන වචන ගොඩක් තියෙනවා. හුදේකලාව කියලා කියනවා, විවේකී කියලා කියනවා, විශ්‍රාමයේ කියලා කියනවා. අනේ ලබාගත් දේ අගය කරන්න දන්නේ නැතිකම භාවනා ලෝකේ පුරාවටම තියෙන එකක්. ඒක විශේෂයෙන්ම පොඩි ආම්දුරු ටිකක් වැඩිමහල් වෙලා කියවන්න හම්බුනොත් කියලා බලන්න චූල ශුන්්‍යත සූත්‍රයේ බුදුරජාණන් ශ්‍රී මේක ලස්සනට පුරුකෙන් පුරුක විස්තර කරනවා. ඉතින්දී ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ඉන්දියාවේ ගියොත් පොඩි ආමතුරුන් බලන්න පුළුවන් සවැත් නුවර ඉස්සරහ පැත්තේ තමයි ඔය පූර්වාරාමයේ කියන එක දැන් හොයාගෙන තියෙන්නේ. ඒක විසාකා මහෝපාතිකාව හොයපු තැනක්. දැන් ඉච්ච ලොකුවට ගොඩනැගිලි නෑ. අපි යන වෙලාවේ එක හාමුදුරු කෙනෙක් එතන තැන හදාගෙන පුංචිවට තකරම් මඩුවක් හදාගෙන ඉන්නවා. ඒ හාමුදුරු ලංකාවටත් ඇවිල්ලා ගිහලා තියෙනවා. ඒකට පූර්වාරාමයේ දඹදිව මේ ජේතවනාරාමයට ඉස්සරහ තියෙන්නේ. ඉතින් එතන ඉන්නකොට මේ අහනවා
ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අවසරයක් ගන්න අවසරයි මට මතකයි ඔබ වහන්සේ නිග්‍රෝධාරාමේ ඉන්නකොට අපිට කිව්වා ආනන්ද මම ශුන්්‍යත විහරණයෙන් ඉන්නේ කියලා. ඒක මට ඇහුණා හරිද? මට මතක තිබුණා හරිද ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ශුන්්‍යත විහරණයෙන් එදා හිටියද? ඒ කියන්නේ නිග්‍රෝධාරාමේ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ගම් පළාත. කිඹුල්වත්පුරේ. ඒතර බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ආනන්ද මම එදා කියපු විදියට එදත් හිටියේ ශුන්්‍යත විහරණේ තමයි අදත් ඉන්නේ ශුන්්‍යත විහරණේ තමයි කියලා. ඒකට ආනන්ද ස්වාමීන් ඉදිරියට ගිහිල්ලා වැඳලා සිවුර සකස් කරලා වැඳලා ඉල්ලා ඉන්නවා අනේ ස්වාමීන් අපිට කියලා දෙන්නකෝ ශුන්්‍යත විහරණේ කියන්නේ මොකක්ද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා චූල ශුන්්‍යත සූත්‍රය. එතකොට බුදුරජාණන් වහන්සේ කතා කරලා කියනවා ආනන්ද දැන් අපි ඉන්නේ පූර්වාරාමේ. දැන් අපි පූර්වාරාමේ ඉන්න වෙලාවේදී පූර්වාරාමේ ඉන්න එකට අපි සතුටින් ඉන්නවනම් පූර්වාරාමේ සතුටින් ඉන්නවනම් අපිට ගෙවල් දොරවල් වල හරක බාන ගැන රත්තරන් මිනිමුතු ගැන දැසි දස්සන් ගැන කල්පනා කරන දෙයක් නැහැ නේ. ඒ වගේන් එන්න තියෙන සියලුම චිත්ත පීඩ අපිට නැහැ. මොකද අපි ඉන්න ආරාම ජීවිතේ අපි සන්තෝෂෙන් ඉන්නේ. අපි ඉන්න අරණ්‍ය ජීවිතේ සන්තෝෂෙන් ඉන්නේ. යම් කිසි කෙනෙක් මෙතන ඉඳලා බයන්ක මේක හිටියට සැප පහසු ගන්න නැහැ නේ මෙතන ඉන්නකොට අරක නැහැ නේ මේක නැහැ නේ කියලා කල්පනා කර හිටියත් අරණ්‍යයේ තියෙන ඇඟ විතරයි හිත තියෙන්නේ gedara. ඒ නිසා එහෙම නැතුව අරණ්‍යයේ ඉන්න අරණ්‍යයේ සන්තෝෂෙන් ජීවත් වෙනවා නම් එයාට අර ලෝකයක් ප්‍රශ්න අයින් වෙලා අරණ්‍යයේ තියෙන ප්‍රශ්න අමාරුයි තමයි. හැබැයි දරාගෙන ඉන්න පුළුවන්. මේක ඉතින් ලොකු ජයග්‍රහණයක්. එතකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා සාමාන්‍ය ලෝකවාසීන්ට තියෙන එදිනෙදා තියෙන චිත්ත පීඩා මානසික අසහන ලෝකයක් මානසික අසහන අපිට නෑ. අපි ළඟ තියෙන්නේ අරණ්‍ය ඇතුලේ තියෙන ප්‍රශ්න ටික විතරයි. එහෙම නැත්නම් අරණ්‍යයක් දුක් පීඩා තියෙනවා කිය. ඉතින් ඒක මම හිතනවා තේරුම් ගන්න පුළුවන් කියලා. දැන් ආනන්ද හිතන්න අපි සන්තෝෂෙන් මේ අරණ්‍යයේ ඉන්නවා. ඉන්න වෙලාවක මට හිතෙනවා මම වාඩි වෙලා ඉන්න ඉරියව්වට විතරක් හිත දානවා අරණ්‍යයෙන් හිත මෑත් කරගන්න. මම දැන් මෙතන. එතකොට මොකද වෙන්නේ? මම දැන් මෙතන සන්තෝෂෙන් වාඩි වෙලා ඉන්නවනම් මට ලෝකයක් ප්‍රශ්නත් නැහැ, අරණ්‍යයක් ප්‍රශ්නත් නැහැ. මේ කය නලියන එකේ ප්‍රශ්න ටික විතරක් තියෙනවා. එහෙන් රත් වෙනවා, මෙහෙන් දුවනවා, කූඹි දුවනවා, නලියනවා, කයක් ප්‍රශ්න තියෙනවා. අද ආපහු කියවන්න ලියලා තියෙන ප්‍රශ්න ටික පොඩි හමුරු ලියපුවා ඉඳගෙන ඉන්නකොට තියෙන ප්‍රශ්න ටිකක් තියෙනවා. හැබැයි මේ ප්‍රශ්න තියෙන නිසාම එයාට ලෝකයක් ප්‍රශ්න නැහැ. අරණ්‍යයක් ප්‍රශ්න නැහැ. කයක් ප්‍රශ්න තියෙනවා. මොකද වෙන්නේ? උණුසුම තේරෙනවා, සීතල තේරෙනවා, බර තේරෙනවා, කම්පන චංචල තේරෙනවා, නලියනවා තේරෙනවා, වැగిරෙනවා තේරෙනවා. ඉතින් මේ ටික දරන්න පුළුවන්. සමහර මිනිස්සු වහ කනවා. සමහර මිනිස්සු පිහියෙන් යන ගන්නවා. සමහර මිනිස්සු ගඟේ මුහුදේ පයින්නවා. මේ ලෝකයක් ප්‍රශ්න. අපිට නැති බව අපි දන්නේ අපිට තියෙන්නේ ඕන නාය කහනවා. එහෙම නැත්නම් කකුල වැල්ලේ පෑගෙනවා. සීතලක් උණුසුමක් වැටෙනවා. ඉතින් ඒක ලියන එකත් හොඳයි කියලාත් කියනවා. ඒ වාර්තා කරන එක හොඳයි මොකද තියෙන ප්‍රශ්නේ අපි දන්නවා. ඒ පුංචි ප්‍රශ්න නිසා ලෝකයක් ප්‍රශ්න අරණ්‍යයක් ප්‍රශ්න තියෙනවා. දැන් අපි ඉඳගෙන ඉන්නකොට අපිට දැනෙන හුස්ම ඉහළ පහළ අනේක හුඟක් වෙලාට පේන්නේ වායෝ පොට්ටබ්බ ධාතුව කියලා. තව දවසක් දෙකක් යනකොට මොකද වෙන්නේ බලන්න පොඩි හාමුදුරන්ට භාවනා කරගෙන ඉන්නකොට අර ඉඳගෙන ඉන්න හුස්මත් එන්නේ සියුම් වෙන්න පටන් ගන්නවා. හුස්ම පහෙන් හයින් එක වෙන්නේ නැහැ. 10ක් 15ක් 20ක් එක දිගට බලන්න යනකොට ඒකත් සියුම් වෙනකොට අර ලෝකයක් ප්‍රශ්නත් නැහැ, අරණ්‍යයක් ප්‍රශ්නත් නැහැ, කයක් කියලා තිබුණු හුස්මේ ප්‍රශ්නත් ක්‍රමයෙන් ගෙවිලා යනවා. ඒක පෙන්වනවා බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ මේ කාම ලෝක රූප ධාන අරූප ධාන දක්වාම මේක පුංචි කරලා පෙන්නනවා. ඒක තමයි භාවනා ජීවිතය කියන්නේ. ඉතින් ඒක නිසා අපි මේ කරන වැඩේ මනෝරම කියලා කියන්නේ හිතින් අගය කරනවා කියන එක තමයි ඔය කමඨහන් වාර්තා ලිවීමෙන් අපි කරන්නේ. ඉතින් අපි ඊට වැඩිය අද ලොකු වෙනසක් දැක්කා. මේක අමාරු වුණාට අහගෙන ඉන්නේ නැහැ වගේ පේන්න තිබුණාට පොඩි ආමරු අහගෙන ඉඳලා තියෙනවා.
අහගෙනත් ඉඳලා කරලා ඒක වාර්තාත් කරලා තියෙනවා. ඉතින් එතකොට අපිට පේනවා මේ අගය කරනවායි කියන එක. නමුත් පොඩි ස්වාමීන් වහන්සේලා මතක තියාගන්න ඕනේ ඔයගොල්ලෝ කවදා හරි පිරිවෙන අවසාන විභාගයත් කරලා තව කාට හරි මේ බහතෝරන වෙලාවක මේ ජීවිතයේ තියෙන මේ පිරිච්ච ගතිය ගන්න නම් වැදගත්ම දේ තමයි පැත්තකටලා Tamanට සතිය බඩන්න පුළුවන් වෙන්න ඕනේ, සතිපට්ඨානය කරන්න පුළුවන් වෙන්න ඕනේ කියලා මේක කියලා දෙන වෙලාවක් හිතන්න. දැන් මේක අවුරුවට කියලා දෙන එක හොඳින් හදාරමින් ඉන්න වෙලාවක් නේ. කාටද කියලා දෙන්න කිය දවසේ තේරෙයි පුදුමාකාර අමාරු. මිනිස්සු කැමති විවිධාකාර විවිධතාවලට රසයට. අපේ අම්මලා තාත්තලාත් ඇතුව. අපේ ගුරුවරුත් ඇතුව. අපිට උපස්ථාන කරන සිව්පසදායකයොත් ඇතුව ඒගොල්ලන්ට ඕනේ විචිත්‍රතාවය. ඒ නිසා මේ ඉස්සරහා ඇතුල් වෙනකොට බෝඩ් එකේ දාලා තිනවා මන රමණීයානි වනපන්තානි නතේ කාම ගවේෂිනෝ කියලා ලියලා තිනවා. වනපන්ත සේනාසනාරි ලස්සනයි. හැබැයි කාම ගවේෂීන් කැමති නැහැ. ඒගොල්ල කැමති කලයට වැඩිය ගමට, ගමට වැඩිය නගරයට, නගරයට වැඩිය අග නගරයට. එත් භාවනා කරන එක නා කැලිය හොයාගෙන එනවා. භාවනා කරන එක නා කැලිය හොයාගෙන යනවා. මොකද එයා දන්නවා මෙතන අර අබිනිෂ්ක්‍මණය කරපු කෙනාට හොඳට සීහෙනවා පෑහෙනවායි කියලා. ඉතින් අපේ ලොකු සාංචි ඉන්න කාලේ කියනවා ඔය ආශිත තාපස අපේ සරුවච්චන් වහන්සේ දීපංකර බුද්ධ ශාසන කාලේ රජසපතහැරලා ගිහිල්ලා වනපන්ත සේනාසනයක් හොයාගෙන තියෙනවා. හොයලා තියෙන්නේ ගඟක් අයිනේ හොඳට වැලි තලාවක් තියෙන කුටියක්. ඉතින් කුටිය නිර්මාණය කරලා එතනම දැන් මේ කියන්නේ අච්චර කාලයකට ඉස්සෙල්ලා රියන් 3ක් පළල රියන් 20ක් දිග සක්මනක් හදාගත්තයි කියලා. ඒ එදා හදපු සක්මන අද බුදු වුණාට පස්සෙත් මතක තිබිලා තියෙනවා. මම එදා සේනාසනයක් හදාගත්ත විතරක් නෙවෙයි වැලිතලාවේ සක්මනයක් නිර්මාණය කරගෙන මම මේකේ සක්මන් කරමින් හිටියයි කියලා. ඉතින් ඒතකොට බලන්න කොච්චරක් ඒ Taman හොයාගන්න තැන Tamanගේ මේ සක්මනට පරියන්කිට ගැළපෙන විදියට සකස් කර ගැනීම මේ එක බුද්ධ ශාසනයක නෙවෙයි බුද්ධ ශාසන රාශියක දිගට ඇවිල්ලා තියෙනවා. අපිත් පෙර ආත්මවල මේවා කරලා ඇති. එහෙම නැත්නම් අපිට මේ වගේ අභිරමණය කරන්න බෑනේ. ওই වයසේ පොඩි උන් කොච්චර මේ දේවල් වලට ආසද කොච්චර දේවල් වලට දුවපැන ඇවිදිනවද? නමුත් මේ වගේ පිරිසක් පිරිවෙන් ජීවිතයකට ඇවිල්ලා පැවිදි ජීවිතයකට ගත කරනවා කියන්නේ මේ එක ජීවිතයක පරිචයක් නෙවෙයි. ඒවා මේ ශාසන සම්පatti වශයෙන් ගෙනාපුවා. ඒ ගෙනාවයි කියලා මේගොල්ලෝ මැටි බබ්බු නෙවෙයි. තිබ්බතන හිටින්නේ නැහැ දඟලනවා. ඒගොල්ලෝ හදන්න ඕනේ. හදලා කියන්න ඕනේ. ඔය ලොකු හාමුදුරුවොත් එක්ක ගෞරව සම්ප්‍රයුක්තව කටයුතු කරන්න. ඒ අතරමැද තමයි මේ උපයා ගන්නාලද පැවිද්ද මේ උපයා ගන්නාලද අරණ්‍ය සේනාසන වාසය අගේ කරන්න ඕනේ. අගේ කිරුවේ නැත්තම් හම්බ වෙච්ච අවස්ථාවෙත් වැඩි කිරුවේ නැත්තම් වෙළඳ පොළ හම්බ වෙච්ච වෙලාවේ වෙළඳාම් කර ගන්න බැරි වෙළඳ පිරිසක් වගේ පශ්චාත්තාප වෙන්න වෙනවා. නිසා නිතරම බලන්න දවස ගත වෙනකොට අද දවසේ කොච්චර වෙලාවක් මම සතිය සඳහා ගත කරලා තියෙනවද? එහෙම නැත්නම් ඒකට අපි කියනවා දිනපොතක් තියාගන්න කියලා. දිනපොතක ලියා ගන්න ඕනේ. ඉතින් අපිට පසුගිය දවස්වල ඒ මහ බැංකුවේ වැඩ කරන නෝනා කෙනෙක් හදලා දුන්න දවසේ 365 දවසටම හැම කෙනෙකුටම කැමැති කෙනෙක් ඒ දිනපොත තියාගෙන මම මෙන්න මෙච්චරක් පරියන්කය කෙරුවා මෙච්චරක් සක්මන කෙරුවා කෑම කනකොට මෙහෙමයි ඇවිදිනකොට මෙහෙමයි දවසේ වෙච්ච සිද්ධි ටික සටහන් කරගන්න. මාත් පැවිදි වෙනකොට ගල්දුවේ පණ්ඩිත ස්වාමීන් මොනිටර් එක්සර්සයිස් පොතක් අතර දුන්නා. පැවිද්දට කරන පූජාවක් විදියට නම හැමදාම පිටු භාගයක් ලියන්නේ කිව්වා. හැමදාම පිටු භාගයක් ලියන්නේ කිව්වා මහානක මහා සම්බන්ධ කටයුතු. ඉතින් ඒක වුණාට පස්සේ මම දිනපොතක් ගත්තා. දිනපොතේ අරගෙන මං හිතුවේ ඒකට 6 කුටියේ ඔය 6 කුටියේ ඉඳලා මම 5 කුටියට මාරුණා. හැමදාම කොච්චරක් පරියන්ක කරලා තියෙනවද කොච්චර සක්මන් කරලා තියෙනවද කියලා සටහන් කරගන්න.
ඉතින් මේ සටහන් කරන තමයි තේරෙන පටන් ගන්නවා එන්නේ මේක වැඩෙනවා නම් වගාවර්ධනය වෙනවා නම් ඒ වැඩෙන්නේ මහානකම තමයි. ඒ වැඩෙන්නේ අපි කරපු ගිහිගෙයි නික්මීම තමයි. ඒ අතරමැද ගොඩාක් දේවලුත් හිතේ තියෙනවා. ඒකේ හරියටම තේරෙයි වාඩි වෙලා කොච්චර වෙලා ඉඳගත් එකෙන් කොච්චර වෙලා අරමුණේ හිත තියාගෙන පුළුවන්ද කොච්චර වෙලා හිත වඳුරු මනස පිටපණ පයින්වද කියලා. දවසේ වැඩි වේලාවක් බණ භාවනාව නැතත් සතියෙන් ගත කරනවා නම් එnde හිත කීකරු වෙන ගතිය එනවා. ඒ කියන්නේ සීල ශික්ෂාව සමාධි ශික්ෂාවට නගිනවා. ඉතින් සමාධි ශික්ෂාවට නැග්ගහම ඔය අද තියෙන කොවිඩ් වගේ ප්‍රශ්න වල තියෙන ප්‍රධානම උත්තරය ඉච්චරයි. තමන්ගේ හිතේ හයියක් එනවා. නේ මම ඉන්නේ විවේකීව මම මිනිසුත් එක්ක ඇලි ගලි වාසයට යන්නේ නැහැ. ඒ නිසා මට කායිමත් කොවිඩ් සම්බන්ධ වෙන්නේ සම්බන්ධ වුණත් මම මූණ අත ගන්න යන්නේ නැහැ. එතකොට හැදෙන්න තියෙන ඉඩ අඩුයි. නමුත් නගරවාසීව ඇලි ගලි වාසයට ගියොත් අද කොවිඩ් ප්‍රශ්නෙන් මිනිසුන්ට ඇති වෙන්න උත්තර ලැබිලා තියෙනවා. උත්තර නෙවෙයි දඬුවම් ලැබිලා තියෙනවා. වැඩි අල්ලාප සල්ලාප ඇලි ගලි වාසය කරන එකනට වැඩියෙන් ලෙඩ බෝ වෙනවා. ඒ නිසා මේ අරණ්‍ය වාසී ජීවිතය ගත කරන කෙනාට විවේකයේ ගත කරන කෙනාට බ්‍රහ්මෙක් වාගේ ශක්විති රජ කෙනෙක් වගේ ඉන්න පුළුවන්. නමුත් වෙලා තියෙන්නේ ඒක ලැබුණට ඒක අගේ දන්නේ නැත්නම් ඒක හරි කරදරයක් වෙනවා. එපා වෙනවා. මහා කම්මැලිකමකට යනවා. ඒක නොවෙන්න තමයි සර්වචනංශයේ මේ රාහුල පුංචි ආමරයන් අහන්නේ කිමෙක්ද රාහුල මේ අබිනිෂ්ක්‍මණය කරලා ගත්ත විවේකය පංචකාම ගුණ අතහැරලා ගත්ත මේ අපි කියන අබිනිෂ්ක්‍මණය කියලා කියන්නේ මේක අබිරමණය කරනවාද කියලා. මම මේ කරපු වැඩේ හොඳයි කියලා කියනවාද කියලා. ඉතින් ඒක තමයි අපි හැකි සංඥාව කියලා තමයි අපි නිස්සාරණ වණේදී කියන්නේ. මට මේ ලිවිච් එක හොඳයි මට මේක කරගෙන යන්න පුළුවන් කියලා හැකි සංඥාව. ඒක තමයි කර්ණීය මිත්‍ර සූත්‍රයේ මුලින්ම සඳහන් කරන්නේ මම ගියත් මතක් කරපු විදිහට කරණීයන් අත්ත කුසලේන යන්තං සන්තම් පදං අபிතමෙච්ච ඒ ශාන්ත පදයට ළඟා වීම සඳහා කළ යුතු අත්ත කුසලයේ ඉස්සල්ලාම තියෙන සක්කෝ හැකි සංඥාව. ඒ හැකි සංඥාව නැත්තම් මල්ල කරදරයක් මේ නිසන් වනේට ඇවිල්ලා භාවනා කරන්න වෙලා මට එපා වෙනවයි කියලා කම්මැලි වෙනවා. හැකි සංඥාව තියෙනවා නම් අර පොඩි ආම් කෙනෙක් අද සටහන් කරලා තිබ්බා වගේ මට භාවනා කරනකොට සක්මනට නිින්දක් ආවා. මම දැනගත්තා මේක මාර බලවේගයක් කියලා මම නිින්දට ඉඩ දුන්නේ. මම හැකි සංඥාවෙන් බැලුවා නිින්ද ගියා. එනතම මම පරියන්කේ ඉන්න වෙලාවේදී මට වේදනාවක් ආවා. මම දැනගත්තා මේක මේ ආදරයට අපි එකක් නෙවෙයි කියලා. එතකොට මේ වේදනාව දිහා මම බලානිනකොට වේදනාව ගියා. ඉතින් මේ විදිහට පොඩි වයස්වලදීම තේරුම් ගත්තොත් මේ එන ලෙඩ ඔක්කොම ලෙඩ වුණා කරදර වුණා කියලා හිත කරදර ගන්න නැතුව මේ හැකි සංඥාවෙන් බැලුවොත් සරුවචනාංශේ සඳහන් කරලා තියෙනවා විරියවතෝපන කිං නාම නසිජ්ජති කිය. වීර්යවන්තයාට මේ ලෝකේ මොකද්ද තියෙන්නේ විනිවිද යන්න බැරි. ඕනම දෙයක් විනිවිදින්න පුළුවන්. කම්මැලියට මොන දෙයක්වත් කරන්න බෑ. අපේ අම්මා ඉන්න කාලේ කියනවා කම්මැලි කොල්ලනේ පොල් කටුවගෙන අතිනේ ඵලයව හිඟමනේ තොපට නැත වෙන සරණේ කිය. කම්මැලි වෙලා නම් මොකුත් කරන්න බෑ. අතේ එල්ලුවේ නැත්තම් කට හොල්ලන්න බෑ. ඒ නිසා මහානකමට අදාළ ඒ කටයුතු ටික සම්පාදනය කරගන්න පුරුදු වෙන්න පුංචි රාහුල හාමුදුරුවෝ නුසුදුස්සෙක් නෙවෙයි. බුදුජාන් වහන්සේගේ පුතයි කියලා කිසිම විශේෂයක් තිබිලා නැහැ. වර එක ශාසනයේ නීතියක් පනවලා තියෙනවා භික්ෂුන් වහන්සේලා එක්ක සාමණේර කෙනෙකු දවස් 3කට වැඩි එකට නිදා ගන්න හොඳ නැහැ කිය. ඒ නීතිය දැන්නත් වළංගුයි. ඉතින් එදා මුළු ආරණ්‍ය සේනාසනෙන් පිරීලා. රාහුල හාමුදුරන්ට ඉන්න තැනක් නැහැ. හොඳටම රැ වුණාට පස්සේ ලොකු හාමුදුරුවෝ රාහුල නිදා ගන්න තැනක් හොයාගන්නයි කියලා. දැන් නිදා ගන්න තැනක් නැහැ. එකම තැනයි තියෙන්නේ වැසිකිළිය විතරයි. ඉතින් පුංචි රාහුල හාමුදුරුවෝ ගිහිල්ලා වැසිකිළියේ සුද්ධ කරලා නිදාගෙන ඉන්නකොට බුදුරජාණන් වහන්සේ හදිසියෙන් වඩිනවා අමුත් එක් විදියට. ඒ සේනාසනෙට. ඇවිල්ලා පහුවෙන්ද උදේ පාන්දර සරුවචනන්සේ වැසිකිළියට ගිහිල්ලා උකසිනකොට
අපි කරන්නේ වැසිකිළිට යන්නේසලා කියලා එළියේ ඉඳලා පොඩ්ඩක් උගුර පාදනවා. එතකොට ඇතුලේ කවුරු හරි ඉන්නවනම් උගුර පාදනවා. එතකොට කවුරු හරි එක්කෙනෙක් ඉතලා උගුර පාදනවා. එතකොට බුදුරජාණන් අහනකොට කියනවා මම රාහුල කියලා. ඒ කියන්නේ බුදුහාමුදුරගේ පුතා. මොකද මං ඊයරයි මේකේ හිටියේ. දැන් මේ රජපුතෙක්. රජපැටියෙක්. පැවිදි පුංචි සාමණේර කෙනෙක් රාත්‍රියේ නිදාගෙන තින්න වැසිකිළියේ. සරුවචනසේ මොනවක්වත් කියන්නේ නැහැ. කියන්නේ නැතුව ගිහිල්ලා ලොකු හාමුදුර හම්බෙලා කියනවා මෙතන ඉන්න පුංචිම රාහුල හාමුදුරුවෝ අද සෙනගේ ඉන්න පුංචිම රාහුල හාමුදුරුවෝ ඊයරා ඉඳලා තියෙන වැසිකිළියේ මොකද? ඇයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කිව්වනේ මේ නීතියක් පනවලා තියෙනවනේ. බයි උපසම්පදා භික්ෂුන් වහන්සේලාත් එක්ක සාමණේර නමලා ඉන්න බෑයි කියලා. ඉතින් ඒ නිසා අපි රැ වුණාට පස්සේ සාමණේර එදා හිටිබුන්නේ නැහැ සේනාසන ඔක්කොම ඉවරයි. අපි රාහුල හාමුදුරන් කිව්වා සේනාසනයක් හොයාගන්න කියලා. ඊට පුංචි මොලේට කල්පනා වුණේ නැහැ. ඉන්න තැනක් නැහැ. වැසිකිළියේ තමයි ඉඳලා තියෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ නීතිය අලුත් කරා දෙතුන් දිනක් සාමණේර ඇත්තන්ට භික්ෂුන් වහන්සේලාත් එක්ක ඉන්න අනුපඤ්ඤත්තියක් හදලා දීලා තියෙනවා. ඉතින් හිතන්න අර යසෝදරාව අන්න එනවයි කියලා නරසිය ගාත කියලා මේ පුතා පියයි ඔය එන්නේ චක්කවරංකිත රත්ත සුපාදෝ ලක්ඛන මණ්ඩිත මතකද ගාතාව? ඔය උගල්ලා තියෙනවද? ඈ ඉවරලා ගියමුද? මේ තමයි ඔබේ මේ නරසීහ කියලා මේ දෑවැද්ද තමන්ගේ බූදලේ ඉල්ලගන්න පාරට බැස්සේ. ඒ අතින්ම අල්ලගෙන අරගෙන ගිහලා තමයි පැවිදි කරේ. අවුරුදු 7 දී. මෙතන පොඩි ආමතුරු අන්තිම බාල මහමතුරු අවුරුදු කීයද? 7යි. 10. ඉතින් එතකොට ඒටත් වැඩිය බාලයි. ඒකල ගිහිල්ලා නිදා ගන්න තැනක් අද නැහැ. රාහුල ගිහිල්ලා කැමතැනක නිදා ගන්න තැනක් හොයාගන්න කියලා කියනකොට රජපෞලෙන් ඇවිල්ලා කොතනද ඉන්නේ කියලා හිතන්න. ඒක කෙලින්ම බුදුජානන වහන්සේට මුණ ගැහුණා. ඒක නිසා බුදුජානන වහන්සේ නීති අලුත් කරලා දීලා තිනවා. ඒ තරම්ම රාහුල ස්වාමීන් වහන්සේ හරීම නිහතමානී. එතකොට මේ වගේ දෙයක් වෙලා හිටනරක් වෙලා සිවුරට දාලා ගියා නම් එහෙම ඔය තියෙන විදිහට ඔය උපසම්පදාවක් ලබන්නවක්වත් මහා රහත් වෙන්නවත් හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒ ලැබපු අමාරුවේ ලබාගත් ඇත්තටම රාහුල හාමුදුරගේ මන අපිට නෙවෙයි පැවිද්ද ලැබුණේ. සර්වචන් වහන්සේ කියනවා මේ රාහුල මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට මෙයාට දෙන්නේ කියලා තාත්තගේ දෑවැද්ද. තාත්තගේ බූදලේ. ඕක තමයි බූදලේ. ඉතින් එතනදී වුණත් රාහුල ස්වාමීන්ගේ පැත්තෙන් කංකේන්ද්‍රියක් නැහැ. බුදුජානන වහන්සේ තමයි ප්‍රශ්න විසඳන්නේ. ලොකු ආමරණ කතා කරලා සංඝය රැස් කළා කියනවා. ඊට පස්සේ දවස් 2-3ක් සාමණේර කෙනෙකුට භික්ෂුන් වහන්සේලාත් එක්ක හිටියට කමක් නැහැ කියලා. එතකොට මේ කිසිම තැනක මේ රාහුල ස්වාමීන් වහන්සේ මේ ගිහිගේ නැත්තම් පැවිදි වීම පිළිබඳව පශ්චාත්තාපයක් තිබිලා නැහැ. ඉතින් ඒක ලංකාවේ බැලුවොත් ගාක් පොඩි සාමණේර ස්වාමීන් වහන්සේලා උපවිදි වෙන කතාවක් තියෙනවා. ඉතින් එදා ජනාධිපතිතුමා සමග උපදේශක සභාවේ ඉන්නකොට එක හාමුදුර කෙනෙක් කතා කරලා කිව්වා ඒ ස්වාමීන් වහන්සේලා ගොඩාක් උපවිදි වෙන්න හේතුව දෙමාපියන් සලකා ගන්න කවුරුත් නැහැ. ඒක නිසා මේ දෙමාපියන් උපස්ථානයේ පිංස සිවුරු අරනවායි කියලා. ඉතින් ජනාධිපතිතුමා අහනකොට කිව්වේ අපි ඒ නිසා අපි ශාසනය බාරගමු. මෞපිය උපස්ථානයේ අපි අරමුදල පිළිතුලා කරලා දෙමු. පොඩි ආමතුරුන්ට මහානකම කරගෙන යන්න ආරිමු කියලා. ඉතින් ඒව ගිහිල්ලා කරන්න පුළුවන් තරම් අතපය දිගායලා කරන්න පුළුවන් කමක් තියෙනවට නෙවෙයි. දෙමාපියන් උපස්ථාන කරගන්න බැන්න ගොක් වෙලාට ආනවා. සමහර විටක එහෙම නැත්නම් උකටලී බව නිසා. මේ තමන් බලාපොරොත්තු වෙච්ච දේ නොලැබීම නිසා ඒක නිසා පිරිවෙනක් කරනකොට ඒ පිරිවෙනේ ලොකු ආමතුරණ තියෙන වගබහරය ලොකු පිරිවෙනේ ලොකු ආමතුරණ තියෙන යුතුයකම පොඩි එකක් නෙවෙයි. විශාල වගකීමක්. ඉතින් ඒක දිහා ලෝකෙම බලන් ඉන්නවා. මේ පොඩි හාමුදුර කෙනෙක් මෙහෙම ඒ ජීවිතේදී මේ පැවිද්ද අවගේ කරමින් මේ වගේ වැඩ කරනවා නම් හුඟක් ලේසි. මොකද එතකොට මහානකමක් එක්ක බණ භාවනාවක් කරනවා නම් පොඩි හාමුදුරගේ කැටේ පිරෙනවනේ හැමදාම.
දවසින් දවස අද හුස්ම 7ක් 8ක් බලනවා, හෙට 9ක් 10ක් බලනවා, අනිද්දා 10ක් 15ක් බලනවා කියනකොට තේරෙනවනේ. සක්මන් කරනකොට අද පියවර 6ක් යනවා, හෙට 7 8ක් වෙනකොට තේරෙනවනේ. ආන්නේ විදිහට යනවනම් ඒ පොඩි හමුරන කලවයස් වෙනකොට වැටහෙනවා. නමුත් අද මේ වෙනකොට පිරිවෙන් අධ්‍යාපනයේ එහෙම කිසිම සැලසුමක් නැහැ. ඒ වෙනුවට තියෙන්නේ සතිපාසල ගිහිල්ලා කිව්වොත් අපිට පොඩි හමුරන සතිය වඩන්න ඕන කියලා නෑ ඌව කරන්න දෙන්න එපා. පිරිවෙන් වල භාවනා කරන්න දෙන්නේ නැහැ. ඉතින් අපි දන්න මහත්තයෙක් ගිහිල්ලා ගම්පහ තියෙන තැනකට ගිහිල්ලා හමුරු හොඳටම විශ්වාසයි. ලොකු හමුරණ කියලා තියෙනවා. අනේ මට ආසයි මට මේ අලුත් පාඩමක් ඉගෙන ගත්තා සතිය පිටුලා සක්මන් කරනවායි කියලා මට දෙන්නේ. ලොකු හමුරුකෝ කරන්න එපා. ඕ පොඩි යමන්ට භාවනා කරන්න උගන්වන්න යන්න මේගොල්ලෝ ඉගෙන ගන්නවායි කියලා. ඉතින් මේ මහත්තයා කියලා තියෙනවා මේ මං ඉගෙන ගත්ත දේ මට කියලා දෙන්න ආසයි. මේ දරුවෝ වගේ. ඉතින් ආයෙන උනම මහත්තයා රොන්දක් කරගන්නයි කියලා ගිහිල්ලා. ලොකු හමුරු ගිහිල්ලා. 9ක් හිටියලු. පොඩි හමුරු පැටව 9ක්. ඉතින් මේ පොඩි මහත්තයා එයා වයසයි. ගිහිල්ලා මේ සක්මන්ට අන ගහන ගිහිල්ලා අර 9 දෙනාට මේක කෙරුවට පස්සේ මේ දෙන්න 9 දෙනා සක්මන් කරන හැටි දකින්නකොට ලොකු හමුරු කොහෙදෝ ඉඳලා කැලේ කඩාගෙන ආවිල්ලා අඬන්න පටන් ගත්තා. මං කවදාකවත් හිතුවේ නෑ මේ පොඩි කට්ටිය මේකට අබිරමණයක් කරයි කියලා. මේ කට්ටිය මෙහෙම සන්තෝෂයෙන් සක්මන් කරයි කියලා. ඉතින් මහත්තයා කිව්වලු මට මේක වෙච්ච නිසායි හාමුදුරනේ මම මේ කියන්නේ මේ පොඩි අයට දීලා බලන්න. එතකොට ඒගොල්ලන්ගේ අබිනිෂ්ක්‍මණය, ඒගොල්ලන්ගේ පැවිද්ද, ඒගොල්ලන්ගේ භාවනාව ඒගොල්ලන්ටම සාධාරණීකරණයක් වෙනවා. ඒක බරක් වෙන විදිහට කරන්න එපා. සක්මන් කරනවා කියන එක එච්චර අමාරු දෙයක් නෙවෙයිනේ. ඉඳගෙන කරනවට වැඩිය මේ පැවිද්ද, ඉඳගෙන කරනවට වැඩිය මේ භාවනාව සතිය පිහිටවීම උගාක් පහසුයි. පොඩි දරුවන්ට විශේෂයෙන්ම සක්මනේ. ඉතින් ලංකාවේ ඇත්තටම ඒ භාවනාව කියන එක පොඩි දරුවන්ට ගේන්න ඕනේ කියලා ලංකාවේ තියෙන ගෝයන්ක භාවනා ක්‍රමයක් කරනවා. ඒක යසස කියලා වැඩසටහනක් යහපත් සමාජයක් සඳහා කියලා. ඒක කරන්නේ වික්ටර් තෙන්නකෝන් කියලා ප්‍රොෆෙසර් කෙනෙක් අපිත් එක්ක හොඳට වැඩ කරනවා කිට්ටුවේ. අපේ සති සම්මන්ත්‍රණයට ඇවිල්ලා දේශනයක් දුන්නා. ඊට පස්සේ මට ඒගොල්ලන්ගේ යසස පොතක් ගෙනත් දීලා කිව්වා ස්වාමීන් වහන්සේ මෙන්න මේක තමයි අපි කරන්නේ. ඒගොල්ලෝ කියනවා පොඩි හාමුදුර අහගන්න මේ ගුජරාට් ප්‍රාන්තේ මට මතක් වෙන්නේ නැත්නම් මහාරාෂ්ට්‍ර වෙන්නේ නැති. මහාරාෂ්ට්‍ර ප්‍රාන්තේ ළමයි ඉස්කෝලේ යන ළමයිගේ ගාන ජනගහනය ලංකාවේ ජනගහනයට සමානයි. يعني කෝටි 20ක් විතර ළමයි ඉන්නවා. ඒ හැම ළමයෙක්ම දවසට විනාඩි 10ක් භාවනා කරන්න ඒ ප්‍රාන්තයේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ප්‍රාදේශීය සභාව අනුමත කරලා තියෙනවා. ඉතින් ඇයි ඒක බෞද්ධ රජයක් නෙවෙයි. ඉන්දියාව කියලා කියන්නේ බෞද්ධ රජයක් නෙවෙයි. හැබැයි ගෝයන්ක ක්‍රමේ හටගත්තේ ඉන්දියාවේ තමයි. ඇයි අපිට කරන්න බැරි? එතකොට අපි ගිහිල්ලා කතා කරන වෙලාවේදී සදාචාර සහ ආගමික කටයුතු අංශය පොතක් තිබුණා. ඉතින් මම ඒ අධ්‍යක්ෂකතුමාට කතා කළා මේක මම කතා කරා මම කෝක අසාර්ථක වෙනවා මොකද හේතුව සක්මන නැහැ. මට ඒකයි කියන්න ඕනේ. මේ සතිපාසලේ අපේ රහස සක්මන තියෙනවා. සක්මන්ට පොඩි දරුවෝ පොඩි හාමුදුරු හරිය කැමතියි. ඒක නිසා පිරිවෙන් අධ්‍යාපන අංශය දැන් බලාපොරොත්තුවක් තියෙනවා හැම පිරිවෙනකටම සක්මනක් හදාන්න. ඉතින් අපි මේටි වතාවට ඉස්සෙල්ලා පිරිවෙන් අධ්‍යාපන අංශයේ විසින් සංවිධානය කරපු මේ වගේ පොඩි දරුවන්ගේ වැඩසටහනක් තිබුණා මම ඒත් මතක් කරා. ඒතකොට මේ අහගෙන ඉන්න කට්ටිය කියනවා අපි ස්වාමීන් වහන්සේ සක්මන් සඳහා සල්ලි දෙන්න. ස්වාමීන් වහන්සේ හදලා දෙන්න. මොකද ඒ තරම්ම මේක දකින්න මිනිස්සු දන්නවා පොඩි හාමුදුරුවම සක්මන් කරනකොට පොළොව මහී කාන්තාව සැනසෙනවා. පියවරක් පාසා දැනගෙන මෙහෙම සක්මන් කරනකොට සිද්ධාර්ථ කුමාරයා ඉස්සල්ලාම පොළවේ ඇවිදිනකොට ඔය පටවි බල සුන්දරී කියන පිරිතේ තියෙනවා මං හිසින් දරාගත්ත බුදවරු 5 දිනක් මේ පොළවේ 4 නමක් මේ වෙනකොට පහළ වෙලා ඉන්නවා තව බුදු නමක් මේ පහළ වෙනවා. එසා මේ කල්පය භද්‍ර කල්පයක්. බුදුරු 5 දිනක් මං හිසින් දරාගෙන ඉඳලා තිනවා කියලා මේ පෘථිවිය පොළොව මහී කාන්තාව සැනසෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේලා සක්මන් කරනවා දැක්කොත් ස්වාමීන් වහන්සේලා පැත්තෙන් අපිට කියන්න තියෙන්නේ
නැත්නම් යෝගාවචරංගේ පැත්තෙන් අපිට කියන්න තියෙන්නේ මේ පොළවේ පය තිබ්බේ නැත්තම් අපි ළඟ ස්ථಿತಿ විද්‍යුතයක් වගේ ආතතියක් හට ගන්නවා. අතින් වැලි අල්ලනකොට වැල්ලේ ඇවිදිනකොට ඉබේම අපි භූගත වෙනවා. මේ උපකරණ ඔක්කොම ප්ලග් කරනකොට ඒකේ අලවංගු තුනක් තියෙනවා. අලවංගු දෙකකින් පොසිටිව් නෙගටිව් කරන්ට් එක එනවා. තුන්වෙනි එකෙන් කරන්නේ ඒක භූගත කරන එක. ඒ නිසා උපකරණයකට කවදාවත් කරන්ට් එක වදින්නේ නැහැ. මොකද ඒක නිතරම භූගත වෙලා තියෙන්නේ. දැන් සමහර ප්ලග් පොයින්ට්ස් දැකලා ඇති දැන් ඒක ලංකාවේ තහනම් කරලා තියෙනවා අලවංගු දෙකයි තියෙන්නේ. ඒකේ කරන්ට් එක වදිනවා. ඒක අර්ත් වෙන්නේ නැහැ. අනිත් එකේ ප්ලග් එක හරියට වදින්නෙත් නැහැ. ලාභ උපකරණ වල එහෙම තමයි තියෙන්නේ. නමුත් තුන්වෙනි එක මොකටද තියෙන්නේ? ඒක හොඳට ඒකට මේකට වදිනවා ප්ලග් එකට අර්ත් වෙනවා. ඒ නිසා ඇවිදිනවට කියන්නේ අර්ත් වෙනවයි කියලා. පුංචි කතාවක් මම කියලා බණ සමාප්ත කරන්න යන්නේ. ඇමරිකාවේ ඇතනක සුදු අම්මා කෙනෙකුට පුතෙක් දුවක් හම්බ වෙලා. ඉතින් ඒ දුව හොඳට කන්න බොන්න දීලා අතට අත් මේස් දාලා කකුලට මේස් දාලා ඔලුවට තොප්පි දාලා සීතලට තියලා නිදි කරවන්න හදනවලු මේ දරුවා වැඩිම අඬනවලු. නිදාගන්නෙම නැතිලු. ඉතින් අම්මට ඉතින් දෙන්න තියෙන සැප ඔක්කොම දෙනවා ඒ වුණාට එයාට නිින්ද යන්නේ නැහැ. අම්මා තිය ආජීතියන් නලවනවා ආය අඬනවා. ඉතින් ටික කාලයක් කොහොම යන ගමන් යන්තම් මේ ළමයට දුවපැන ඇවිදින්න පුළුවන් වෙලාවක මේ අම්මා මේ ප්‍රසිද්ධ ස්ථානයකට තියෙන උද්‍යානයකට ගිහිල්ලා තියෙනවා. උද්‍යානයට ගිහිල්ලා මේ ළමයා බිම තියලා තියෙනවා. බිම තියෙන වෙලාවේ මේස් දාලා තිබෙනවා. කියන්නේ පායන දවස් බොහොම අඩුයි ඒ රටවල් වල හුඟක් සීතලයි. මේස් දාන්නතු මේ ළමයා වැල්ලේ මේ තනකොළ ගොඩලේ දුවන ගමන් hina වෙන්න පටන් ගත්තලු ජීවිතේ කවදාකවත් නැති විදියට. ඉතින් අම්මා බැලුවලු මේනස ගෙදර තියාගෙන ෆෑන් දාගෙන මේස් දාගෙන සපත්තු මේස් දාගෙන ඉන්න මෙලම දිගටම අඬනවා. දැන් මේ වැල්ලේ නැත්තම් තනකොළ ගොල්ලේ දුවනවා පුදුමාකාර විදිහට hina වෙලා. ඉතින් අම්මට තේරෙනවලු මේ ළමයා මේ පොළොව පාගන කොටයි මේ සතුට එන්නේ කියලා. හොඳටම දඟලන්න ඇරියලු. ඇවිල්ලා ගෙදර යනකොටම මූණ අට වෙලා ළමයා ඉතින් ආය අඬන්න පටන් ගන්නවා. ඊට පස්සේ අම්මා දැනගත්ත මේ ළමයාට භූගත වෙන්න ඕනේ. මේ පිටරටවල වල තියෙන හැම වෙලාවෙම පොළොව ආස්තරණයක් දාලා. පොළොව පාගන්න ඇත්තෙම නැහැ කිසිම තැනක. ඉතින් ඒක නිසා පස්සේ ඒ අම්මා ලියලා තියෙනවා මං අඟල් 6 විතර ඇණයක් ගහලා පොළොවේ ඒකේ වයර් එකක් අරගෙන ළමයාගේ අතට තියාගෙන ඉන්න දුන්නලු. අපි දන්න මේ අර්ත් කරනවා කියන එක මේ බිල්ඩින් වල කරනවා. අන්නේ වගේ කෙටයක් කරලා මොකද මේ ළමයා අර්ත් වුණාම hina වෙනවා. පුලුම් බබා වගේ ඔතල තිබ්බහම අඬනවලු. ඒක නිසා සෙල්ලමටම නෙවෙයි පොඩි ආම්රුවේ අපි වැල්ලට යන්නේ. වැල්ලට ගිහිල්ලා රැල්ල පාගනකොට ඔය පෑගෙන වෙලාවේදී අර වැල්ල චර්චුරු ගාලා පෑගෙනකොට අතින් වැලි අත ගන්නකොට පුදුමාකාර අපි ස්වභාවිකව පොළොව මහී කාන්තාවට සම්බන්ධ වෙනවා. බලන්න පොඩ්ඩක් පොඩි හාමුදුරු ටිකක් සක්මන් කරන අපි ළඟ ඇති ෆොටෝ ඕනේ තරම් පිරිවෙන් ගණන් බලාගෙන ඉන්න පුළුවන් අලි බලලයි බලි බලලයි ඇති වෙන්නේ නැහැ කියන වගේ පොඩි හාමුදුරුවෝ සක්මන් කරන ෆොටෝ එකක් දැක්කොත් කවදාකවත් බල්ල ඇති වෙන්නේ නැහැ. ඉතින් එතකොට අපිට ලැබිච්ච පැවිද්ද අපිට ලැබිච්ච අරණ්‍ය ජීවිතය අපි අභිරමණය කරනවා. ඒක ඇසුදුටුවන්ගේ ඇස්පිනවනවා. ඉතින් ඒකට එතකොට අපිත් පිම්පිරනවනේ අපිටත් භාවනා වැඩෙනවනේ. අද ලියලා තිබුණේ 5ක් 6ක් 7ක් 8ක් 9ක් 10ක් සක්මන් කරගන්න පුළුවන් කියලා. අන්න ඒක වැඩි කරගන්න මොකද්ද කරන්න ඕන? එතකොට අපි දන්නවා අපි මේ පැවිද්දට බරක් නැහැ. දවස ගත කරන්නේ කරදරයකින් නෙවෙයි. පුළුවන් තරම් ලද වෙලාවේ සක්මනේ. ඒකට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සාවුල හාමුදුරන්ටම නෙවෙයි සියල්ලන්ටම අදහසක් දීලා තියෙනවා. මේ මිනිස්සු දඟලන වෙලාව තියෙනවානේ. අවුව පායන වෙලාවේ. රාත්‍රියේ වගේ පුළුවන් තරම් සෙනගෙන් අයින් වෙලා ජීවත් වෙන්න. රාත්‍රියට දවල් වගේ පුළුවන් තරම් බණ භාවනා ටික කරගන්න. මොකද රාත්‍රියේ හරි නිවහල්. හරිම නිස්කලංකයි. සත්තු සාධක සද්ද කරන්නේත් නැහැ. ඉතින් රාත්‍රියේ වෙලාවේ හොඳට සක්මන් කරලා නින්දට ගියොත්
නිින්දත් හොඳට වෙනවා. පසු දින උදේ අවදි වෙන එකත් වෙනවා. අද කීප නමක් සඳහන් කරලා තිබුණා. උදේ නැගිටින වෙලාවෙ ඉඳලා ඒ ප්‍රබෝධය තියෙනවායි කියලා. ඒ හේතුව මොකද? අපි දවල් ක්‍රියාකාරකම් වලදී මේ සතිය වඩන එහෙම නැත්නම් අපි කියන පරියන්කේ සක්මන හොඳට කරනවා නම් හිතේ පුදුමාකාර විශ්‍රාමයක් ඇති වෙනවා. ඒ විශ්‍රාමය කියන්නේ කම්මැලි පුදි කරන ගතියක් නෙවෙයි. විශ්‍රාමය කියන වචනේ අපේ ලොකු සාංශය තුල් කරේ. ඉඳගෙන ඉන්නකොට හොඳට විශ්‍රාම වෙන විදිහට වාඩි වෙන්න. කෙලින් කටින් ඉඳගෙන ඉන්න එපා. ඇවිදිනකොට හොඳට කය සම්බර කරගෙන ඇවිදින්න. තනි කකුලෙන් ඇවිදින්න එපා. මොන වැඩේ කරුවත් හොඳට පట్టල වෙලා නිකන් බලන්න ඇතෙක් ඉන්න හැටි. නිකන් බලන්න පූසෙක් ඉන්න හැටි. නිකන් බලන්න මාළුවෙක් වතුර ටැංකියක ඉන්න හැටි. කොච්චර ජොලියද ඉන්නේ කියලා. ඇයි අපිට බැරි පట్టල වලට වාඩි වෙන්න? ඇයි අපිට බැරි ඇවිදිනකොට සමබරව ඇවිදින්න? ඒවා පුංචි කාලේ ඉඳලා පුරුදු කෙරුවොත් කයේ රාමුවත් හරියනවා. ඉරියව්වත් හරියනවා. අනිත් එක මේ සතිය පිටවන්න හරි ලේසි. ඒ නිසා නික්කමට හිතා ගන්න පොඩි ආමතුරෝ මේ ධර්ම දේශනාව સમાપ્ત කරමින් මම කියන්නේ මම දවසේ අසවල් වැඩේ කරනකොට මට සතිය පිටවන්න බෑ කියලා මොකක් හරි වැඩක් තියනවාද කියලා බලන්න. බුදුජානකසේ සඳහන් කරලා තියෙනවා අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති. ගතේටි තේ නිසින්නේ සුත්තේ ජාගරිතේ තුන්නී භාවේ සම්පජානකාරී හෝති. මේ කියන හැම ඉරියව්වක්ම පෙන්ලා දීලා තියෙනවා සතිමත් වෙන්න පුළුවන්. ඒ නිසා අද ඉඳලා හෙට වෙනකම් බලන්න මේ අහවල් වැඩේ කරනකොට අහවල් ඉරියව්වේ ඉන්නකොට මට සතිය පිටවන්න බෑ කියලා. අන්න එතකොට නම් අපිට තේරෙනවා අපි පැවිදි වෙච්ච එකේ භාවනා වැඩමුළුවට ආපු එකේ ආරණ්‍ය ජීවිතයක් ගත කරන එකේ අපි පොඩි පරිශ්‍රණයක් කරලා බලනවා මොනම වෙලාවක්වත් තියනවද කියලා සතිමත් වෙන්න බෑ කියලා. තියෙනවා නම් කරුණාකරලා වාර්තාකරනද අපි සමගිව සාකච්ඡා කරලා උත්තර හොයාගමු. ඒ තාක් අපිට ලැබිච්ච මේ පැවිද්ද අපිට ලැබිච්ච මේ උදේකලාව අපිට ලැබිච්ච මේ අවස්ථාව උපරිම ප්‍රයෝජන ගන්න අපි අදිෂ්ඨාන කරගනිමු කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව સમાપ્ત කරනවා. ශිරු දිනාටම ඒ රාහුල පුංචාමරුන්ට ලැබුණා වාගේ ඒ සාසනික සම්පත්තියට උරුම වාසිකම ලැබේවා කියලා ප්‍රාර්ථනා